සුදු ජොහාන් 6 වෙනි පරිච්ඡේදය අපි හරවමු. සුදු ජොහාන් 6 වෙනි පරිච්ඡේදය හයවන පරිච්ඡේදයේ 26 වන පදය අපි ආරම්භයක් ලෙස කියවමු. ජොහාන් 6 වෙනි පරිච්ඡේදය 26 වන පදය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් සැබවක් නුඹලාට කියමි. නුඹලා මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටීකා තෘප්තියට පැමිණි නිසාය. හොඳයි ආයෙත් අපි කියමු. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් සැබවක් නුඹලාට කියමි. නුඹලා මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටීකා තෘප්තියට පැමිණි නිසාය. හොඳයි. මේ කොටස ලියවෙන්නේ යේසුස් වහන්සේ 5000කට කෑම දුන්නා. උන්වහන්සේගේ දේශනා අසන්න පැමිණි 5000කට වඩා අධික පිරිසක් රැස්වුණු අවස්ථාවේ එතන උන්වහන්සේ ඔවුන්ට කෑම ලබා දුන්නා. අපි දන්නවා මේ 5000කට රොටි සහ මසුන් වැඩි වර්ධනය කරලා උන්වහන්සේ දුන්නා කියන සිද්ධිය අපි කවුරුත් දන්නවා. දැන් අපිට පේනවා උන්වහන්සේ මේ 5000ටම කෑම දීලා ටිකක් වෙලා ගියාට පස්සේ දැන් උන්වහන්සේ කියනවා 26 වෙනි පදේ සැබවක් සැබවක් නුඹලාට කියමි නුඹලා මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව උඹලා මාව සොයන්නේ රොටීකා තෘප්තියට පැමිණි නිසායි කියලා. ජේසු කියනවා උඹලා මාව හොයන්නේ මගේ පස්සෙන් එන්නේ නුඹලාට තෘප්තියක් ලැබුණා යම්කිසි දෙයක් නිසා. ඒ යම්කිසි දේ උඹලට තෘප්තියක් ගෙන දුන් නිසා දැන් නුඹලා මගේ පස්සෙන් ගමන් කරනවා. ඒක තමයි මෙතන උන්වහන්සේ කතා කරන්නේ. මිනිස්සු ජීවිතේ තෘප්තිය හොයනවා. සතුට හොයනවා මිනිස්සු ජීවිතේ. මිනිස්සු හැටියට අපි ඒක අපේ මිනිස් හැඟීමක්. තෘප්තිය, සතුට. ඒක වැරදි දෙයක් නෙවෙයි. දෙවියන් වහන්සේ අපිව මවනකොට ඒ පූර්ණකම තුල උන්වහන්සේ අපිව මැව්වා. නමුත් මිනිස්සයා පාපයට වැටීම සමග එතන දැන් මිනිස්යාගේ paluddක් තිබෙනවා. අද අපි ජීවත් වෙන්නේ තෘප්තියක් නොමැති අතෘප්තිකර කියලා කියනවා. තෘප්තියක් නැති, තෘප්තියක් හොයන, තෘප්තිමත් වීමට පුළුවන් කමක් නැති ලෝකයක් ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ දැන්. ඒ නිසා හැම මිනිහෙක්ම අද තමාට තෘප්තියක්, සතුටක් ලබා ගැනීමට බොහෝ දේවල් කරනවා. මේක තව විදිහකින් කියනවා නම් බලන්න අපිට කෑම අපිට තෘප්තිය ගෙන දෙනවා. අපි කන කෑම අපිට තෘප්තිය ගෙන දෙනවා. බඩගින්න විතරක් නෙවෙයි. ඒ තුලින් අපිට තෘප්තියක් ගෙන දෙනවා. අඳින එකත් අපිට තෘප්තියක් ගෙන දෙනවා. දැන් ඒවා වැරදි නෙවෙයි. එතකොට අපි පාවිච්චි කරන බඩු බාහිර ආදිය උපකරණ අපිට තෘප්තිය ගෙන දෙනවා. ඒකත් වැරදි නෑ. නමුත් බලන්න අපි ජීවත් වෙන්නේ සෑහීමක් නැති
තෘප්තිමත් වීමකට පැමිණෙන්නේ නැති ජීවිතයක් තුල තමයි ජීවත් වෙන්නේ. කොච්චර කෑවත් තෘප්තිමත් නැහැ. කොච්චර ඇඳත් තෘප්තිමත් නැහැ. බලන්න ඒකේ නැවතීමේ ලකුණක් නැහැ හොයාගන්න. සමහර දේවල් පාවිච්චි කරනවා තෘප්තියක් නැහැ. ඊට වඩා දෙයක් තමයි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙහෙම ඇවිල්ලා අද ලෝකේම කතා කරනවා අපි ජීවත් වෙන්නේ අධි පරිභෝජනයකට ලක්වුණු ලෝකයක කියලා. ඒ කියන්නේ හැම කෙනෙකුගේම පරිභෝජනය ඉහළයි. ඒ හින්දා හැම කෙනෙක්ම කෑම කෑවත් ඇඳුම් ඇඳත් බඩු බාහිර ආදී උපකරණ පාවිච්චි කරුවත් අපි හැමෝම අධි පරිභෝජනයකට තමයි දුවන්නේ. ඒ කියන්නේ ඊට වඩා දෙයක්. දැන් අපි උදාහරණයකට ගත්තොත් ජංගම දුරකථනයක් නේ ඒක කතා කරලා විතරක් මදි. දැන් එක ගෙදරක ජංගම දුරකථන කීයක් තියෙනවද? ගෙදර ඉන්න සංඛ්‍යාවට වඩා දුරකථන තියෙනවා. දැන් මේ විදිහට ගත්තම අද ලෝකේ මේ අධි පරිභෝජනය නිසා මිනිස්සු පාවිච්චි කරන දේවල් වැඩි නිසා පරිභෝජනය කිරීම වැඩි නිසා අද ලෝකේ විවිධ කුණු කඳු ගොඩ ගැහිලා තියෙනවා. සමහර රටවල් වල කෑම විසි කරනවා. සමහර රටවල් වල උපකරණ උපාංග ටීවී ෆ්‍රිජ් ටේප් රෙකෝඩර් ජංගම දුරකථන මේ ඕන දෙයක් මේ කතා කරන ඕනම දෙයක් උපකරණ මිනිස්සුගේ සුව පහසුව සඳහා තියෙන උපකරණ සමහර රටවල් වල කඳු වගේ ගොඩ ගහලා තියෙනවා. එතකොට ඒවා පාවිච්චි කරන්න බැරි නිසාත් නෙවෙයි සමහර ඒවා. අලුත් ඒවා එනකොට පරණ ඒවා කුණු ගොඩට යනවා අලුත් එකක් මිලදී ගන්න ඕනේ. මොකද නවීන තාක්ෂණය අනුව ඒක තියෙන්නේ. ඉතින් මේ විදිහට ගිහිල්ලා අද මිනිස්සු අධි පරිභෝජනයක ජීවත් වෙන්නේ. දැන් මේ හැම එකෙම මිනිස්සු තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. අද අපේ ගෙදර අහවල් දේ වියලා තියෙන මීට වඩා දෙයක් කන්න ඕන. මේ විදියට ඇඳලා බෑ මීට වඩා දෙයක් අඳින්න ඕන. මේ වගේ ෆෝන් එකක් හරියන්නේ නැහැ. මීට වඩා ෆෝන් එකක් ඕන. මේ වගේ ගෙදර මේ උපකරණ මේ විදියට බෑ මීට වඩා දේවල් තියෙනවා. දැන් සමහරවිට ගෙදරත් ඉඳ නැහැ තියන් අරන් තියෙන ඒවා. මොකද කියන්නේ ගෙදර ප්‍රමාණයට වඩා බඩු මුට්ටු තියෙනවා. ඒවා තියන්න දැනගුත් නැහැ. අධි පරිභෝජනය. දැන් මේ හැම එකෙම මිනිහෙක් හොයන්නේ තෘප්තිමත් භාවය. දැන් කොච්චර කෑම කඳු ගොඩ ගැහුණත් තෘප්තිමත් බව කියන එක නැති වෙලා නැහැ. තෘප්තිය කියන එක නැතුව ගිහිල්ලා නැහැ. කුණු කඳු ගොඩ ගැහෙනවා. අර සමහර රටවල් වල බලන්න මේ ඒ රටවල් වලට ගිහලා අපේ රටේ ඉන්න අය ගිහලා එහෙ තියෙන විසි කරන බඩු අරන් ඇවිල්ලා මේ අලුත් වැඩියා කළා මෙහෙ විකුණනවා. දැන් ඒ තරමටම විසි කරන බඩු තියෙනවා. එතකොට දැන් එච්චර දෙයක් ලබාගෙනත් හොඳට බලන්න අර තෘප්තිමත් බව කියන එක නැති වෙලා නැහැ. තවත් ඕනේ. තවත් ඕනේ. තවත් ඕනේ. මේක අද අපි හොඳට හිතලා බැලුවොත් අද මේක අපි හැමෝ තුලම තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇයි අපි හැමෝම ජීවත් වෙන මේ ලෝකයේ තුල තියෙන මේ ගැටලුවෙන් අපි හැම කෙනෙක්ටම බලපෑමක් තියෙනවා. මේක දිග කතාවක්. මේක ගැන කතා කරන්න ගියොත් සෑහෙන කතා කරන්න තියෙනවා අපිට. කෑම කියන ප්‍රධාන තැන ඉඳලා ගත්තම අඳින පළඳින භාවිතා කරන සියලු දේවල් දක්වා අපි යනකොට අපි අද ජීවත් වෙන්නේ ඒ කිසිවකින් තෘප්තියක් තියෙනවා කියලා අපි කියන්නේ හැම වෙලාවෙම අපි කියන්නේ මදි. ඇඳත් මදි. කෑවත් මේව නෙවෙයි කන්න ඕන. එහෙනම් මොනවද? තව જાතියක් තියෙනවා. මෙහෙම ඇඳලා බෑ. එහෙනම් කොහමද අඳින්න ඕන? අහවල් තැනින් ගිහිල්ලා බඩු අරන් ඇවිල්ලා තමයි අඳින්න ඕන. ඉතින් අන්තිමට සිංගප්පූරුවට ගිහිල්ලා හරි ඉන්දියාවට ගිහිල්ලා හරි ඇඳුම් අරන් එන්න අඳින්න. මොකද මෙහෙ ඇඳලා හරියන්නේ නැහැ. එහෙන් ගෙනල්ලා තමයි අඳින්න ඕන. ඊට පස්සේ භාවිතා කරන දේවල් නිවසට මෙහෙම බෑ. ඒක රටින්ම ගෙන්න ගන්න ඕන.
දැන් මම කියන්නේ මේවා හරිද වැරදිද කියන එක නෙමෙයි. අපි ජීවත් වෙන්නේ අධි පරිභෝජනයකට ගිහිල්ලා. ඒ හින්දා වෙලා තියෙන්නේ මොකද්ද? අපිට තෘප්තිය කියන එක නැහැ. තෘප්තිමත් භාවය කියන එක, සෑහීමටපත් වීම කියන එක, සතුට කියන එක අපිට ළඟා කරගන්න බෑ. ඒ නිසා අපි මොනවද හොයනවා තෘප්තිමත් වීම සඳහා. අපිව සතුටු කරගන්න අපිව සතුටු කරගන්න බැරුව අපි පොරබදනවා බොහෝ දේවල් එක්ක. මේක හොඳට තේරුම් ගන්න. හැම මිනිහෙක්ම තමාව සතුටු කරගන්න බැරුව අද වෙහෙසෙනවා. පොරබදනවා මේ ජීවිතේ තෘප්තිය ළඟා කරගන්න බැරුව. ජේසුස් වහන්සේ 5000කට කෑම දුන්නා. 5000කට කෑම දීලා උන්වහන්සේ මිනිස්යන් දිහා බැලුවම උන්වහන්සේ වුන්ට කිව්වා නුඹලා නැති වී යන කෑම පිණිස මාව හොයන්න එපා. ජේසුස් වහන්සේ කිව්වා නුඹලා මාව හොයන්නේ රොටි කාලා තෘප්තියට පැමුණු නිසායි. දැන් ආයෙ උන්වහන්සේව හොයන්නේ ඇයි? ආයෙ උන්වහන්සේගෙන් රොටි ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔවුන්ගේ තෘප්තිය තිබුණේ කෑම කෙරෙහි. ඔවුන් සතුටු වුණේ කෑම වලින්. ඔවුන්ට ජේසුස් වහන්සේව ඕනේ කෑම කේන්ද්‍ර කරගෙන. ඔවුන්ගේ තෘප්තිය කේන්ද්‍ර කරගෙන තමයි ජේසුව ඕනේ. නැත්තම් ජේසුව අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඕනේ නැහැ. උන්වහන්සේ ඕනේ මොනවටද? තමන්ගේ තෘප්තිය උදෙසා. තමන්ට කෑම අවශ්‍යයි. දැන් කෑම අපට අවශ්‍යයි. මෙතන තියෙන පසුබිමේ අපි දන්නවා 5000කට කෑම දුන්නට පස්සේ උන්වහන්සේව ආයෙ හොයාගෙන ආවා. බයිබලයේ කියනවා උන්වහන්සේව රජකමට අල්ලගන්නත් ගියා වුන්. ඇයි? හැමදාම මේ තෘප්තිමත් වෙවි ඉන්න පුළුවන් උන්වහන්සේ අපිට කෑම දෙනවා. ඒ නිසා අපිට සතුටුයි. ජේසුස් වහන්සේ උන්ට කිව්වේ උඹලා මාව හොයන්නේ රොටි කාලා තෘප්තියට පැමුණුණු නිසායි. අපි ජීවිතේ ඉපදුණු තැන ඉඳලා මැරෙනකන් අපි අපිව තෘප්තිමත් කරගන්න අපි බොහෝ දේවල් කරනවා. කනවා, බොනවා. කනවා නම් අනිත් අයට වඩා කන්න ඕන. කෑමේ තෘප්තිය තියෙන්නේ අනිත් අයට වඩා දේවල් අපි කනවා කියලා පෙන්නුවොත් තමයි. අපි අනිත් අයට වඩා අඳින්න ඕනේ. අපි අනිත් අයට වඩා අඳින්න ඕනේ. අපි අඳින්නේ නිකන් ඒව නෙවෙයි. මේ රටේවත් නෙවෙයි අපි අඳින්න ඕනේ. අපි මේ තව කවුරුත් දැකලා නැති දේවල් අඳින්න ඕනේ. ඒක තමයි තෘප්තිය. මොකද අපිට එතකොට තෘප්තියක් තියෙනවා. අපි අනිත් අයට වඩා දේවල් අඳිනවා. කනකොටත් එහෙමයි. අනිත් අය කනවට වඩා වෙනස් දේවල් අපි ගන්නෙ. එකම දේ වෙන්නේ බඩ පිරෙනවා. එකම දේ වෙන්නේ බඩ පිරෙනවා. එකම දේ වෙන්නේ විලි වහනවා. එකම දේ වෙන්නේ. පාවිච්චි කරන උපකරණ ගත්තම ඒ උපකරණ නෙමෙයි ඕන. ඊට වඩා වෙන එකක් ගේන්න ඕන. ඒක රට තියෙන්නේ. එහෙන් ගේන්න ඕන මේක. මේකෙන් කරන්නේත් කපන එක තමයි. ඒකෙන් කරන්නේත් කපන එක තමයි. හැබැයි මෙහෙව හරියන්නේ නැහැ. මගේ හිතට තෘප්තියක් තියෙන්නේ එහෙම් එකක් ගෙන්න ගත්තොත්. අධි පරිභෝජනයත් එක්ක අපිව තෘප්තිමත් කරගන්න බැරි සීමා රහිත තැනකට මිනිස්සුන්ගේ ජීවිතේ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දැන් මිනිස්සුන්ට දෙවියන් වහන්සේවත් ඕනේ මොකටද? අර වැඩේ කරගන්න. මොන වැඩේ කරගන්නද? අධි පරිභෝජනයකට ගිය ලෝකයක් ඇතුළේ අපි ජීවත් වෙන්නේ. එයාටත් තියෙනවා නම් මටත් තියෙන්න ඕන. ඒගොල්ලන්ට තියෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා, මට මේඩ් ඉන් ආවල් එක ඕන. එකම දෙයි කරන්නේ. අරගෙන ඉවරලා මාස ගානකින් පස්සේ අයින් කරලා දානවා. හැබැයි හොඳ මේකෙන් ඕනේ. කන බොන අඳින පළඳින තමා මල පහ කරන දැන දක්වා අන්තිමට සියලු දේ තමන් ජීවත් වෙන්නේ අවශ්‍යතාවය ගැන කල්පනා කරලා නෙවෙයි, තමාව තෘප්තියට පත් කරගන්න බැරි පිස්සුවක් මිනිස්සුන්ගේ ජීවිතය ඇතුලේ කරගෙනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතෙත් නාස්ති කරගන්නවා. තමාගේ ආර්ථිකයත් කඩා වැටෙනවා. තමුන් ලබාගත් තෘප්තියක් නැහැ අවසානයේ නිකන් හිස් මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි පරිස්සමෙන් මේ ජීවිතේ ඉස්සරහට යන්න අවශ්‍යයි.
බලන්න මීකා කියලා පොතක් තියෙනවා මේ බයිබල් කොටස මෙහෙම තියාගෙන ඉද්දී මීකා කියලා බයිබලයේ කොටස පොතක් තියෙනවා ඒක ටිකක් හොයාගන්න අමාරුවෙක් දන්නේ නැහැ සමහර අයට පරණ ගිවිසුමේ අන්තිම හරිය තියෙන්නේ පරණ ගිවිසුමේ අන්තිම හරිය මීකා 6:14 මීකා පොත තියෙන්නේ ගීතාවලිය ඒ පහු වෙනකොට යෙසායා ඊට පස්සේ දානියෙල් ඔය එසෙකියල් පොත් පහු වෙනකොට ඔබට හම්බෙයි ඊට පස්සේ පොඩි පොත් කීපයක් හම්බ වෙනවා ආමොස් ඔබදියා වගේ පොත් එන්නේ පොත් වලින් පස්සේ හම්බෙන්නේ ජෝනා පොතටත් පස්සේ මීකා 6:14 බලන්න මීකා 6:14 නුඹ කන නමුත් තෘප්තියට නොපැමිණ නුඹ කන නමුත් තෘප්තියට නොපැමිණ ඊළඟට මොනවද කියන්නේ නුඹේ ඇතුළත හිස්ව තිබේ නුඹගේ ඇතුළත හිස්ව තිබේ ඊළඟට නුඹ අහකට ගෙන යන නමුත් ගලවා නොගන්නේය නුඹ අහකට ගෙන යනු නමුත් ගලවා නොගන්නේය ඊළඟට නුඹ ගලවා ගන්න දේත් මම කඩුවට පාවා දෙන්නෙමි ඊළඟට නුඹ වපුරන නමුත් කපා ගන්නට නොලැබේ නුඹ වැපරුවත් උඹට කපා ගන්න හම්බෙන්නේ නැහැ කිසිවක් නුඹ ඔලිව පළ මඩින නමුත් තෙල් ගා ගන්නට නොලැබේ නුඹ ඔලිව පළ නෙලාගෙන තිබුණත් උඹට ඒකෙන් අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ බලන්න 14 වෙනි පදේ යලිත් කියනවා මොකද්ද නුඹ කන නමුත් තෘප්තියට නොපැමිණෙන්නේය අද අපි තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි අපි බොහෝ වෙලාවට තෘප්තිමත් වෙන්නට යන්නේ කන දේවල් සහ බොන දේවල් සහ උපකරණ වලින් තමයි අපි අපේ ජීවිතයේ තෘප්තිමත් භාවය රඳවා ගන්න යන්නේ. මේක පැහැදිලිද? අපි කන දේවල් වලින් අඳින දේවල් වලින් භාවිතා කරන නිවස් සහ නිවසට අවශ්‍ය දේවල් උපකරණ මේ වලින් තමයි අපි අපේ ජීවිතයේ තෘප්තිය තබා ගන්න යන්නේ. යම්කිසි අවස්ථාවක මේ දේවල් නොලැබෙන විට අපිට තෘප්තියක් නැහැ. තෘප්තියක් නැහැ කියන්නේ මොකද්ද? අපට අසහනයක් තිබෙන්නේ. සතුටක් නැහැ. දැන් බලන්න කෑවත් මිනිස්සුන්ට තෘප්තියක් නැහැ. කන කෙනාට මේ gedara කෑම කාලා ඊට පස්සේ එකෙන් සෑහීමකටපත් වීමක් නැහනේ. ඒක ඉතින් ඉවර වෙන්නේ නැහැ. ආයෙත් තව කොහෙන් හරි කන්න පුළුවන්. මේවට වඩා තව කොහෙන් හරි කන්න. gedara කෑම හරි නෑ. ඒ නිසා gedara කෑම තියාගෙන කඩෙන් ගෙනත් කෑම කන අය ඉන්නවා. gedara කෑම තියෙනවා. හැබැයි ගිහිල්ලා කඩෙන් කෑම අරන් එනවා. තෘප්තියයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබට තෘප්තියක් නෑ ජීවිතේ. ඔබ අසහනෙන් ජීවත් වෙන්නේ. ඔබ තුල යම්කිසි හිස්කමක් තියෙනවා. ඒක පුරවන්න ඔබ ගොඩක් දේවල් දාලා බලනවා. බොණ්ඩෝ ණය හොඳට බොනවා. මොනවද හොයන්නේ? හිස්කමක් තියෙනවා. ඒ හිස්කම පුරවන්න හදනවා. මිනිස්සුගේ ජීවිතයේ තියෙන මේ හිස්කම වහන්න මිනිස්සු ගොඩක් දේවල් තමන්ගේ ජීවිතයට දාගන්න බලනවා. අපි හිතනවා අපිට මේ සතුටක් නැත්තේ අපිට මීට වඩා දේවල් කන්න තියෙනවා නම් ඒක තමයි උජාරුව, ආඩම්බරය, තියෙන පිළිගැනීම, අඳින දේවලු. එහෙම තමයි. නමුත් බලන්න ඒක ඉවරද කියලා එතනින්. දැන් ওই විදියට ගිහිල්ලා නයිට් බසාර් එකෙන් ඇඳුම් අරන් ඇවිල්ලා අඳින්න බලන්න. ඊට පස්සේ ටික දවසක් යන විතර මේවට වඩා හොඳයි නෝ ලිමිට් එකේ. නෝ ලිමිට් එකේ ප්‍රශ්නයක් නෙවෙයි මම මේ කියන්නේ. ඊට වඩා හොඳයි මේ කොහෙද මේ වත්තල තියෙන කැන්ඩි. ඒ කියන්නේ මේ හරියෙන් එහාට යන්න ඕන. ඊට පස්සේ බලන්න ඔතනට ගිහිල්ලා නැතර ඉන්න බලන්න එතනින් ඉවරද කියලා. තව ටික කාලයක් යනකොට කියනවා මොකද්ද? මේව හරි නෑ. එහෙනම් කොහෙවද හොඳ? කැන්ඩි වලින් පස්සේ කොහෙද තියෙන්නේ? කොළඹද? කොහෙද? ගොඩ හේනේ.
ඔඩෙල් ඔඩෙල් හරි. දෙක කොහෙද තියෙන්නේ? හැමතැනම තියෙනවා. යනකොට බලාගෙන මූණේ වදී. ඊට පස්සේ එහෙම කියලා කියන මේ ඉන්දියාවේ ගිහිල්ලා ගේන්න ඕන. ඉන්දියාවෙන් ගේන්න ඕන. ඉන්දියාවේ තමයි හොඳ ඒවා තියෙන්නේ. ඊට පස්සේ කියනවා සිංගප්පූරු යන කෙනෙක් ඉන්නවනම් එහෙන් ගෙන්නන්න ඕන. දැන් මොකද්ද ඒ කරුවේ? මේකම තමයි කරුවේ. එකම දේ මම මේක අඳිනවා. එය මට තෘප්තියක් වෙන්න ඕනේ. එතකොට දැන් මේ තෘප්තිය කො නෑ. ඔබට සිංගප්පූරුවෙන් ටැග්ගක් ගෙනත් දීලා දෙනවා ඇඳුමක් මේක වෙන කොහෙවත් නෑ එහෙ විතරයි තියෙන්නේ කියලා. දැන් ඔක ගෙනල්ලා දෙන දවසේම මොකද්ද ඔබට තියෙන්නේ? උරයක් නෙවෙයි. මොකක්ද තියෙන්නේ? සතුටක් තියෙනවා. තෘප්තියක් තියෙනවා. බලන්න ඕක අතට ගන්න දවසේ තියෙන තෘප්තියද මාසෙකට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ බලන්න ඒකම ආය අතට ගන්නකොට අවුරුද්දකින් තියෙන්නේ මොකද්ද තෘප්තිය එකකින්? ඉස්සර ඒක බොහොම පරිස්සමෙන් තියන්නේ. ඔව් ඒක නිකන් ඒක අල්ලන්නවත් දෙන්නේ නැහැ. තව අවුරුදු දෙකමාරක් තුනක් යනකොට ඕකෙන් ඊට පස්සේ වළං අල්ලනවා. දැන් සිංගප්පූරුවෙන් ආපු එක. දැන් ඔබගේ තෘප්තිය කො? ඒ කියන්නේ ඒක එතනින් ඉවරයි. අච්චර අතට ගත්ත දවසේ තිබිච්ච එක නෙවෙයි අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ තියෙන්නේ. ඒක ඊට පස්සේ ගණන් ගන්නෙත් නෑ. ඔබට පේනවද මිනිස්යාගේ තෘප්තිමත් වීම නතර වෙන්නේ නෑ. ජංගම දුරකථනයක් ගන්න. එකක් ගන්නවා. 2000යි. ඊළඟ එක 5000යි. ඊළඟ එක ඊට පස්සේ මාසේ පඩියට වඩා වැඩි දුරකථනයේ ගාන. මාසේ පඩියවත් හම්බෙන්නේ නැහැ තරම්. මාසේ පඩි දෙකක් එකතු කරලා තමයි දුර එක ගන්න වෙන්නේ. අර 5000 කරපු එකෙන්ම තමයි මේක කරපු දෙයක් කො මොකක් හරි එකක් කෙරෙන්නේ. වෙන්න පුළුවන්. බාන්න සුමානයක් ගියාට පස්සේ බලන්න ඊට පස්සේ. අර කිස අල්ලන්න දෙන්න. විසුක. බලන්න අවුරුද්දක් විතර ගියාට පස්සේ අයියෝ ඒකට යන කල ප්‍රශ්නේ තියෙන්නේ ඔබ කනවද නැද්ද කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ ඔබ අඳින එක හොඳද නරකද කියන එක නෙවෙයි. අඳින්න අවශ්‍යයි. මම මේ කියන්නේ නවීන උපාංග අපි පාවිච්චි කරන එක හරිද වැරදිද කියන එක නෙවෙයි. මං අහන ප්‍රශ්නය ඔබේ තෘප්තිය කොහෙද දැන්? ඔබේ සතුට කොහෙද දැන්? ඒ නිසා අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ අපිව තෘප්තිමත් කරගන්නේ මේ වගේ තෘප්තිය නැති කරනම දේවල් කෙරෙහි තමයි අපි තෘප්තිමත් වෙන්න යන්නේ. ඒව හැමදාම අපිව තෘප්තිමත් කරන්නේ නැහැ. මීට සුමානෙකට ඉස්සෙල්ලා කෑවනම් කොහෙන්ද? ආපු දනක්වත් කියන්න. ඔය කියන්න ඉස්සෙල්ලා. කෑවනම් හිල්ටන් එකේ. හිල්ටන් එක කියන එක දන්නද? නැත්තම් මේ මීගොම දිනවනේ මොකක්ද ඒකට කියන්නේ? ඇවන්ඩ්‍රා එකේ. කෑවනම්. දැන් ගිය සතියේ කෑවේ මේ සතියේ තෘප්තිවත්ද? නෑ ආයෙ ගිහින් ගන්න ඕන. ඕකෙන් සුමාන කීපයක් ගිහින් කෑවට පස්සේ ඊට පස්සේ කියනවා ඇවන්ඩ්‍රා එකෙන් කාලා හරියන්නේ නෑ. දැන් කොහෙන්ද ගන්න ඕන? දැන් ඉතින් තව එකක් හොයන්න ඕන. එතකොට දැන් කෑමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තෘප්තියේ ප්‍රශ්නේ තියෙන්නේ. අද මිනිස්සුන්ට සීමාවක් නෑ. අන්තිමට ඇබ්බැහි වෙන තැනට මිනිස්සුන්ගේ ජීවිතය ඇවිල්ලා. අද මිනිස්සු කෑමට ඇබ්බැහි වෙලා තියෙන අය ඉන්නවා. ඒ මිනිස්සු කෑමට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඒක ඒ මිනිස්සුගේ ප්‍රධාන දේ වෙලා තියෙනවා. ඒ මිනිස්සුන්ට එයින් තොර කිසිවක් කරන්න බෑ. ඒ ඇබ්බැහි වීමකට ගිහින් තියෙනවා. ඇබ්බැහි වීම භයානකයි. සමහරක් අය මුදල් වලට ඇබ්බැහි වෙලා.
ඒක ඇබ්බැහිවීමක් වෙලා. සමහර අය බොන දේවල් වලට කන දේවල් මං කියවා බොන දේවල් වලට ඇබ්බැහි වෙලා. ඔවුන්ගේ ටාකට් එක ඔවුන්ගේ ඉලක්කය ඒකම තමයි. ඔබ ඇබ්බැහි වෙලා නම් එන්නේ ඒ ලක්ෂණ තියෙයි. ඒ කියන්නේ ඒක ගැනම තමයි ඔබගේ අවධානය තියෙන්නේ. ඔබගේ අරමුණ ඒක තමයි. ඔබ ඒ වෙනුවෙන් වැඩ වැය වෙන්න සූදානම් නිතරම. ඇබ්බැහි වෙච්ච කෙනෙක් සාමාන්‍යයෙන් ඒ දේම ඕන අයට. ඒ දේම තමයි යාගේ අරමුණ තියෙන්නේ. ඒ දේම තමයි යාගේ යොමුව. ඒ කියන්නේ ඒකම මට ඕන. ඒ ඇබ්බැහි වෙච්ච කෙනෙකුගේ ලක්ෂණ. ඕක කෑමටත් තියෙනවා. ඕකට අඳිනේවටත් තියෙනවා. සමහරක් අය අන්තර්ජාලයටත් ඒ විදිහටම ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා. කෑමට ඇබ්බැහි වෙච්ච අය වගේම තමයි. ඒ ඔක්කොම ඇබ්බැහිකම්. රස්සාවට ඇබ්බැහි වෙන අය ඉන්නවා. ඇබ්බැහි වීම. ඒකමයි. ඒකම ඕනේ. ඒකම වෙන්න ඕනේ. ඇබ්බැහි වෙච්ච කෙනෙකුට ඒක නැති වුණොත් කාංසාව වගේ. මානසික පීඩනයක්. අඩුවක් වගේ දැනෙනවා. ඇබ්බැහි වෙච්ච කෙනෙකුගේ ජීවිත ලක්ෂණේම තමයි. ඔබ යමකට ඇබ්බැහි වෙලා නම් ඒක නැතුව ඔබට බෑ. ඔය ජංගම දුරකථන වලටත් ගිහිල්ලා තියෙන ඒ තත්ත්වය තමයි මිනිසුන්ට. ඒ කියන්නේ ඒක නැතුව බෑ. ඒක කොයි වෙලත් කොට ඉන්න ඕන කොට්ටෝරුවා වගේ. කන වෙලාවටත් කොටනවා. টয়ලට් එකට ගිහිල්ලත් කොටනවා. නිදා ගන්න ඕන මෙන්න තියලත් කොටනවා. ඉගෙන ගන්න වෙලාවටත් කොටනවා. හැම වෙලාවටම කොටනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ? ඒක ඔබේ ජීවිතේ ඕනම දෙයක් බවට පත් වෙලා. එකම දේ බවට පත් වෙලා. ඒක නැතුව ඔබට කාලය ගත කරන්න බෑ. අඩුවක් දැනෙනවා. ඒක නිසා ආය අත යනවා අරකටම. මිනිස්සුන්ගේ ජීවිතේ හිස්කම් තියෙනවා. ඒ හිස්කම් පුරව ගන්න මිනිස්සු යම් කිසි දෙයකට ඇබ්බැහි වෙන්නේ. ඒ ඇබ්බැහිකම එන්නේ හිස්කම පුරවා ගැනීමට. එතකොට වෙන්නේ මොකද්ද? ඒකම තමන්ගේ ජීවිතේ කරන්න පටන් ගන්නවා. සමහරක් අය බලන්න අන්තර්ජාලය නම් බලන්න ඒකෙන් ඔළුව ගන්න හරි අමාරුයි. ඒකමයි. ඊට පස්සේ අපි ඒකට හුරු වෙනවා. ඒකෙන් එළියට එන්න බෑ. කෑමටත් ඒ දෙන්න වෙන්න. සමහරක් අය ඉන්නවා කෑම. අහන ප්‍රශ්නේ තමයි දේව වචනේ අපේ. කන නමුත් තෘප්තියට නොපැමිණෙන්නේ. ඇන්දත් බලන්න තෘප්තියක් නැහනේ. එතනින් පස්සේ ඉවරයි. ඔය පාවිච්චි කරන උපකරණ බලන්න. පාවිච්චි කළා ටික දවසක් ගියාම ඊට වඩා එකක් දුන්නොත් තමයි නේ දැන් සතුටක් දැනෙන්නේ. එතකොට තමයි ඊට වඩා එකක් ආවොත්. නැත්තම් මේ විදියට ගිහින් ගොඩාක් අයට සිද්ධ වෙලා තියෙන දෙයක් තමයි ඔවුන් ඒවායේ ඇබ්බැහි වූවන් බවට පත් වෙලා තියෙනවා. මේ විදිය ගත්තම බොහෝ දේවල් අපේ ජීවිතේ ඇබ්බැහි වෙන තැනට ගිහිල්ලා තියෙන්න පුළුවන්. අපි තෘප්තිය හොයාගෙන ගිහිල්ලා, තෘප්තිමත් වීම හොයාගෙන ගිහිල්ලා, තෘප්තිය හොයාගෙන යන්නේ, සතුටු වෙන්න බලන්නේ. අපි සතුටක් ගන්න තමයි ඒක කරන්න බලන්නේ. අපි මොකද්ද නිකන් හිස් කියලා දැනෙනවා. ඒ හිස්කම පුරව ගන්න තමයි අපි කාලය දෙන්න බලන්නේ. ඒකෙන් අපි ඒක අල්ලගත්තට පස්සේ ඒක අපිම අල්ල ගන්නවා. ඊට පස්සේ අපිට නිදහසක් නැහැ. අපේ අත පාලනය කරන්නේ ඒක. අපේ ඇස් දෙක පාලනය කරන්නේ ඒක. අපේ මනස පාලනය කරන්නේ ඒක. ඇබ්බැහි වීමට අපි වරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන මේ ලෝකයේ තුල අපි කරන ගන්න සෑම දෙයක්ම තාවකාලික තෘප්තියක් අපිට ගෙන දෙන්නේ. තාවකාලික තෘප්තියක්. කෑවත් එහෙමයි, ඇඳත් එහෙමයි, ඔය තියෙන ඕනම උපකරණයක් පාවිච්චි කළත් එහෙමයි තාවකාලික තෘප්තිය. මිනිස්සුන් ආශ්‍රය කරලා බලන්න එතනක් තියෙන තාවකාලික තෘප්තියක්. ලිංගිකත්වය ගැන කල්පනා කරලා බලන්න එතනක් තියෙන තාවකාලික තෘප්තියක්. කොනක් ඉමක් නැහැ. තෘප්තිමත් භාවයේ කොතනද නතර වීමක් නැහැ. ඒ තරමටම අපි ඉස්සරහට යනවා. යොහන් 6 වෙනි පරිච්ඡේදයට අපි යන්. අපි යොහන් 6 වෙනි පරිච්ඡේදය දිහානේ බලමින් ඉන්නේ. දැන් ජේසුස් වහන්සේ
5000කට කෑම දුන්නා. ඔවුන්ගේ අවශ්‍යතාවය කෑම. ඒ වෙලාවේ උන් බඩගින්න හිටියා. කෑම. උන්වහන්සේ 5000කට කෑම දුන්නා. කෑම දීලා ඉවරුනාම බලන්න මේ අය ජේසුස් වහන්සේව හොයාගෙන එනවා. ඇයි හොයාගෙන එන්නේ? 22 වෙනි පදේ ඉඳලා ඔබට බැලුවොත් පේනවා උන්වහන්සේ නෑ කියලා දැනගෙන කියවනවද 22? පසුවදා මුහුදේ ගොඩ සිටි සමූහයා එහි එකම ඔරුවක් මිස වෙන එකක් නොතිබුණු බවද යේසුස් වහන්සේ තමන් ගෝලයන් සමග එහි නොනැගුණු බවද උන්වහන්සේගේ ගෝලයන් පමණක් ගිය බවද දුටුවෝය. ඊට පස්සේ 24 එහෙයින් සමූහය යේසුස් වහන්සේවත් උන්වහන්සේගේ ගෝලයන්වත් එහි නැති බව දැනගත් කල තුමූ තොරවලට නැගී යේසුස් වහන්සේ සොයමින් කපර්නා움ට ආවෝය. ඇයි ඒ? චුට්ටක් මේ කතාව ඇතුළේ හිතලා බලන්න. ඇයි ඒගොල්ලෝ එච්චර ජේසුස් හොයාගෙන යන්නේ? මොකද්ද උන්ගේ අවශ්‍යතාවය? කෑම. මොකද්ද උන්ට ඕනේ? තෘප්තිය. යේසුස් වහන්සේ කියනවා උඹලා මාව හොයන්නේ උඹලගේ තෘප්තියටයි. නැති වී යන දෙයටයි උඹලා තෘප්තිමත් වෙන්නේ මාව හොයන්නේ. ඔබට පේනවද? කෙනෙක් හොයාගෙන යනවා. තමන්ගේ තෘප්තිය හොයාගෙන යනවා. ඇබ්බැහි වුණාට පස්සේ ඒක අධික ලෙස සිද්ධ වෙන්න පටන් ගන්නවා. හොයාගෙන යනවා. හොයාගෙන යනවා. ආය මොකුත් නැහැ. ඒක හම්බෙන තුරු හොයන්න ඕනේ. මොනවා නැති වුණත් කමන්නේ ඒක ඕනේ. මොනවට සල්ලි නැතුව ගියත් ඒකට වියදම් කරන්න ඕනේ. අනේ ගෙදර කණ්ඩ නැහැ. ඒ උනාට මේක ඕනේ. පඩිය මදි මාස ගෙනියන්න. හැබැයි අහවල් එක ඕනේ. ඒක මේ ලංකාවේ එකකුත් බෑ. ඒක මේ ඉන්දියාවෙන්ම ඕනේ. පේනවද ඔබට? හොයාගෙන යනවා. යේසුස් වහන්සේ ඔවුන්ට කතා කරලා කියනවා නුඹලා මාව හොයන්නේ. මෙච්චර මාව හොයන්නේ. නුඹලා යම් කිසි දෙයකින් තෘප්තිමත් වෙලා ඉන්නේ නැහැ. උඹලගේ තෘප්තිය සඳහායි මාව හොයන්නේ. මොනවද? මගෙන් උඹලට ඕනේ නැති වී යන කෑම. ඊට පස්සේ බලන්න 32 වෙනි පදේ ඉඳලා 6 වෙනි පරිච්ඡේදයේ 32 26 වෙනි පදේ ජේසුස් වහන්සේ කියනවා නුඹලා මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටි කා තෘප්තියට පැමිණුන නිසායි. උඹලා හොයන්නේ තෘප්තිමත් වුණා උඹලා මගෙන් රොටි කාපු නිසා. ඒකයි මාව හොයන්නේ. වෙන හේතුවක් නැහැ. දැන් 32 එහෙයින් යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේ සැබවක් නුඹලාට කියමි. ස්වර්ගයෙන් ඌ කෑම නුඹලාට දුන්නේ මෝසෙස් නොවේ. නුමුත් ස්වර්ගයෙන් පැමිණෙන සැබෑ වූ කෑම මාගේ පියාණන් වහන්සේ නුඹලාට දෙනසේක. දිගටම මක්නිසාද දෙවියන් වහන්සේ දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයාට ජීවනය දෙන කෑමයයි කීසේක. එබැවින් ඔහු ස්වාමීනි ඒ කෑම නිතරම අපට දුන මැනවයි කීවෝය. ආයෙත් මේගොල්ලෝ කියනවා මොකද්ද? යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ දෙන්නේ ස්වර්ගෙන් ආපු කෑම. මෝසස් දුන්න කෑම වගේක් ඒ මන්නා ඒව කෑවේ ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතාවයක් වෙනුවෙන්. හැබැයි ආයෙ ඔවුන්ට බඩගිනි ආවා. දැන් යේසු කියනවා දැන් දෙවියන් වහන්සේ දෙනවලු කෑමක්. ඒක ස්වර්ගෙන් ආපු කෑමක්ලු. ඒ කෑම කෑවොත් ආයෙ බඩගිනි වෙන්නේ නැහැලු. කිව්ව ගමන් කට්ටිය මොනවද කිව්වේ? ස්වාමීනි දෙන්නකෝ ඒක. දෙන්නකෝ ඒක. ආයි බඩගිනි දෙන්නකෝ ඒක. යේසුස් වහන්සේ කතා කළේ මොනවා ගැනද? 35. යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක්. යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් ජීවනදායක කෑම නම් මමය. යේසු කිව්වා ජීවනදායක කෑම මමයි. මේගොල්ලෝ හොයනවා මොනවද? ශරීරයට ඕන කරන තෘප්තියට පත් කරගත හැකි කෑම මේ අය හොයනවා.
ජේසුස් වහන්සේ කියනවා ඒ නුඹලා යලිත් ඒ අවශ්‍යතාවය උඹලගේ ජීවිතයට එනවා. නමුත් කවදාවත් අවශ්‍යතාවයක් යලි ඇති නොවන්නා වූ කෑම මමයි කියලා ජේසුස් වහන්සේ කියනවා. දැන් ඊට වැදගත් දෙයක් තියෙනවා. අපි මේ ලෝකේ කරන හැම දෙයකින්ම යලි අපිට අවශ්‍යතාවයක් දැනෙනවා. උදාහරණයක් බලන්න. අපි තිබහට පිපාසයට අපිට පිපාසය හැදුනම අපි මොනවා හරි දෙයක් බිව්වොත් අපිට ආයෙ වතුර තිබහ එනවා. ඒක ඇතින් නතර වෙන්නේ නැහැ. කෑවොත් ආයෙ බඩගිනියනවා. සියලුම දේවල් එසේයි. ඒ වගේ තමා මිනිස්යාගේ තෘප්තිය කියන එකත් අන්න ඒ වගේ. සීමාවක් නැහැ. ඉවර වීමක් නැහැ. කොතනද කියලා නැවතීමේ ලකුණක් තියාගන්න පුළුවන් කමක් නැහැ. අඳින එක, කන එක, ඔය පාවිච්චි කරන උපකරණ, ඔය සියලු දේවල් වලට එමය. ජේසුස් වහන්සේ කියනවා සදාකාල ජීවනයේ කෑම මමයි. මාව ලබා ගන්න කෙනෙක් වේද ඔව් සදාකාලික තෘප්තියකට පැමිණෙන්නේය. ජේසුස් වහන්සේ කියනවා මමයි කෑම. ඒ කියන්නේ මොකද්ද? උන් වහන්සේ තුලයි අපිට සැබෑ තෘප්තිමත් භාවයක ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි ගොඩාක් වෙලාවට ජේසුස් වහන්සේ තුල තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න දන්නේ නැහැ. ජේසුස් වහන්සේ තුල තෘප්තිමත් ජීවිතයකට එන්න අපිට තේරෙන්නේ නැහැ. අපි හිතනවා අපිට අඩුවක් තියෙනවා. ඉතින් අපි බලනවා ඒක අහවල් එක මට නැති නිසා වෙන්න ඇති මේ අඩුව. ඉතින් මං අහවල් විදියට කෑවොත් ඒක හරියයි. අහවල් විදියට බිව්වොත් හරියයි. අහවල් විදියට ඇන්දොත් ඒක හරියයි. අහවල් විදියේ දේවල් මට ගොඩ ගහ ගන්න පුළුවන් නම් ඒක හරියයි. හැබැයි අපිට පේනවා අපි ජීවත් වෙන ලෝකේ කොච්චර තෘප්තියක් නැද්ද කියලා අපිම ගොඩ ගහලා තියෙන කුණු කඳු දිහා බලනකොට. ඒකෙන් තේරෙන්නේ මිනිස්සු තෘප්තිමත් වෙන්නේ නැහැ කියන එකයි. අද අපි ජීවත් වෙන්නේ තෘප්තිමත් නොවන සමාජයක් ඇතුලේ. බලන්න පෞල් ජීවිතයේ තෘප්තියක් නැහැ. විවාහය තුළ තෘප්තියක් ගොඩනගා ගන්න බෑ. කන දේවල්, බොන දේවල්, අඳින දේවල් විතරක් නෙවෙයි. හිතලා බලන්න හැම පැත්තකින්ම. නමුත් ඔබ දන්නවද? මේ ලෝකේ මේ කෑම කන හැම කෙනෙක්ටම යලි බඩගින්න පැමිණෙනවා. ජේසුස් වහන්සේ සමාරිය ස්ත්‍රියට කිව්වා මම දෙන වතුරෙන් නුඹ බිව්වොත් කිසි කලකත් නුඹට පිපාසා නොවන්නේය. යොහන් 4:13-14 පදවල. ඒ ස්ත්‍රිය කිව්වා ස්වාමිනී මට වතුර අදින්න මෙච්චර දුරක් නොයන පිණිස ආයේ පිපාසය නොයන පිණිස මට දෙන්නකෝ ඒ ජීවනදායක වතුර. ජේසුස් වහන්සේ කිව්වා මම දෙන වතුර බොන කිසි කෙනෙක් කිසි කලකත් පිපාසා නොවන්නේය. ජේසුස් වහන්සේ කිව්වා ජීවනයේ කෑම මමයි. මාව ලබා ගන්න කවුරු නමුත් ඔහු තෘප්තියටපත් වෙන්න යනවා. අද ප්‍රශ්නේ තියෙන්නේ අපි ජේසුස් වහන්සේව ලබාගෙන ජීවත් වෙන ජීවිතයකට වඩා අපි හිතනවා අපිට තෘප්තිය තියෙන්නේ කන බොන දේවල් වලයි, අඳින දේවල් වලයි, සල්ලි ගොඩ ගහගන්නේ වලයි, උපකරණ පාවිච්චි කරන්න තියෙනවා නම් අනිත් අයට වඩා පෙන්වන්න පුළුවන් විදියෙන්. ඒක තමයි අපේ තෘප්තිය. ඒක තමයි මගේ මූලික ඉලක්කය. ඒක නැත්තම් මට මානසික පීඩනයක්. ඒක නැත්තම් මට අවපීඩනයක් තියෙනවා. මං හිතනවා මං සුළු කියලා. මං හිතනවා අනිත් අයට වඩා මං පහත්. මං අනිත් අයට වඩා දුර්වලෙක් කියලා මං හිතනවා. ඒ නිසා මම උත්සාහයක් දරනවා ඒ අඩුව හිස්කම පුරවන්න. ඒ නිසා මට ගෙදර කණ්ඩ වියදම් කරනවට වඩා මට පුළුවන් ජංගම දුරකථනයකට වියදම් කරන්න. බොන එකට වියදම් කරන්න. අඳින එකට වියදම් කරන්න. තමන්ගේ ගේ, තමන්ගේ නිවස ගොඩක් දේවල් වලින් පුරවලා අනිත් අයට පෙන්වන්න. මොකද මට හිස්කමක් තිබෙනවා. ඒ හිස්කම වහන්න අපි ගොඩක් දේවල් ජීවිතයට පුරවලා පෙන්නනවා. ඒක ඉවර වෙන්නේ නැහැ එතනින්. මම අර කිව්ව සරල දෙයම කල්පනා කරලා බලන්න. ගෙදර බත් කනකොට
සමහරක් අය යනවා බත්මද කන්න තියෙන්නේ. තව ගෙදරකට බතුත් නැහැ. ඒ ගෙදර පාන් භාගයක් ගෙනලා තමයි කට්ටිය කඩාගෙන කාලා තියෙන්නේ. ඒතර මේ ගෙදර කට්ටිය කියනවා බත්මද කන්න තියෙන්නේ. ඊට පස්සේ බත් එක දෙලා වෙන එකක් කනවා. ඊට පස්සේ වෙන එකක් කාපුවම කියනවා මෙව්වමද කන්න තියෙන්නේ. බලන්න ඉවරයක් නැහැ නේද? බාන්න බොණ්ඩ බාන්න. බොණ්ඩ එපා. මම කියන්නේ බොන එක ගැන හිතන්න. මොකද්ද හොයන්නේ? තෘප්තියක්. සතුටක්. හරිද දැන්? බීලා ඉවරුනම හරිද? තෘප්තිමත්ද? කල්පනාවේ හැම වෙලා නිකන් එහෙම තෘප්තිමත්ද ඉතින්ද? ඈ? නිකන් තෘප්තියෙන් ඉන්නේ තෘප්තියෙන්ද? ඉතල බලන්න. හරියද කියලා ඔක බලන්න. පහුවෙන උදේ නැගිටිනකොට බලන්න පැදුරෙන් නැගිටිනකොට ඇඳෙන් නැගිටිනකොට තෘප්තියෙන් නැන්නේ. ඒ හරිවයි. ඒ තෘප්තියෙන්ද ඉතින්? ඔය හොයන්නේ මොනවද ඔච්චර? අතේ තියෙන සල්ලි ටික වේදම් කරගෙන, ගෙදර තියෙන සියලු දේවල් නැති කරගෙන, දරුවෝ නැති කරගෙන, භාර්යාව නැති කරගෙන, සමාදානෙ නැති කරගෙන, ප්‍රීතිය නැති කරගෙන, කණ්ඩ තිබිච්ච දේවල් නැති කරගෙන, තිබිච්ච වටිනා දේවල් ඔක්කොම නාස්ති කරගෙන මොකද්ද ඔය හෙව්වේ? තෘප්තිය කොහෙන්ද ඒක? කොහෙද තියෙන්නේ? අයට හැන්දෑවට තෘප්තියට යන්න ඕන. තෘප්තිය. කොහෙද තෘප්තිය දැන්? කො? 2 වෙනවා, 2 4 වෙනවා, 4 8 වෙනවා, 8 10 වෙනවා, 10 20 වෙනවා, 20 60 වෙනවා. කොහෙන්ද ඉවර? ඉවර නෑ. කන එකටත් මට කියන්න තියෙන්නේ එච්චරයි. මම ඊයේ පෙරදත් කිව්වා මේ කන අය ගැන. අර මෙතන දින පෝරණෙන් ගිහිල්ලා පේස්තියක් ගත්තම රුපියල් 30ද කොහෙද? ඕකම ගිහිල්ලා තව කොහෙන්ද අර මං කිව්වේ? නෑනේ. ඔව්. ඇවෙන්ඩර් එකෙන් කාලා බලන්න. මේ කෑවෙත් පේස්ටි, ඒ කෑවෙත් පේස්ටිය. දෙකම ඇති වැඩක් නෑ. බඩ පිරෙනවා. 30නුත් බඩ පිරෙනවා පේස්ටියෙන්. ඇවෙන්ඩර් එකේ ඉඳගෙන ගිහිල්ලා කාපුවම 100 ගාණක් දීලා කන්න පුළුවන්. ඒත් බඩ පිරෙනවා. ඒත් පේස්ටිය. දැන් කොයි පේස්ටියද තෘප්තිමත් පේස්ටිය? ඇවෙන්ඩර් එකේ කන පේස්ටියනේ තෘප්තිමත්. ඒක තමයි බඩ පිරෙන එක. බලන්න අපි හරි අපිව අන්දලා තියෙන්නේ නේ. අපරාධේ අන් දෙකයි වලිගේ අඩු අපිට. එච්චරයි අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි මානෙන් ගිහලා ඇවෙන්ඩර් එකේ ඉඳන් කෑවත් තමයි තෘප්තිය. ඊට පස්සේ ඕක ඉවරද උතනින්? පුරුදු වෙන්න ඇවෙන්ඩර් එකෙන් ගිහලා කාලෙන්න. ටික දවසක් යනකොට ෆර්ස්ට් එකේ ඊට පස්සේ තෘප්තිය ඉවරයි. තව මොනවද ඕනේ? ඊට වඩා තැනකින් කන්න ඕනේ. දැන් පේනව නේද මම මේ කියන එක? කන බොන අඳින පාවිච්චි කරන සියලු දේවල්. පෞල් ජීවිතෙත් කල්පනා කරලා බලන්න. විවාහ වෙච්ච කාලේ බඳින්න ඉස්සෙල්ලා බඳලා ටික දවසක් ඇද්දි අවුරුදු 6ක් අතක් ගියාට පස්සේ කොහෙද ආයි බලන්නේ මේ පැත්තට යනවා. කොහෙද දැන් තෘප්තිය? පේනවද? මේ ලෝකේ අපි හොයාගෙන යන මේ ලෝකේ ගිහිල්ලා අපි වියදම් කරලා තියෙන දේත් නැති කරගෙන ඔය අත්පත් කරගන්න යන දේ. ජේසුස් වහන්සේ කියනවා අපෙන් නැති වෙනවා හැම වෙලාවෙම. ආයෙත් ඕන. වතුර බිව්වම ආයෙත් තිබහයනවා. ආයෙත් වතුර ඕන. කෑම කෑවම ආයෙත් අපට කෑම ඕන. ජේසුස් වහන්සේ කියනවා මම සදාකාල ජීවනදායක කෑම. ජේසුස් වහන්සේ කියනවා මම සදාකාල ජීවනදායක වතුර. මාව ගන්න කිසි කෙනෙක් යලි පිපාසා නොවන්නේය. බලන්න 35. මොනවද කියන්නේ? 6 වෙනි පරිච්ඡේදයේ 35. යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේ. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය. දැන් කවුරු හරි කියනවා අරිෂෝ එහෙනම් ඉල්ලන්න එපා දින්දලා උඹලා කෑම. ඇයි බඩගිනි වෙන්නේ නැලු? දැන් පරිස්සමෙන් තේරුම් ගන්න.
ජේසුස් වහන්සේ කතා කළේ මොනවා ගැනද මේ ලෝකේ අපි ලබන සියලු දේවල යලි අපට ඕන වෙනවා. ජේසුස් වහන්සේව ලබා ගන්න හැම කෙනෙක්ම ජීවනදායක දේ උන්වහන්සේ තුල අපි ලබන්ට යනවා. අපිට අහිමිව තිබෙන දෙවියන් වහන්සේගේ ස්වරූපය, අපිට අහිමි වුණු දෙවියන් වහන්සේ අපට දීලා තියෙන තැන, ස්ථානය, වටිනාකම, දේව දරුකම, අපේ අගය අපිට සම්බවන්නේ යේසුස් වහන්සේ තුල පමණයි. ඒක වෙන මොනවායින්වත් අපිට ලබා ගන්න බෑ. අපිව දෙවියන් වහන්සේ මැව්වේ දෙවියන් වහන්සේගේ පුතෙක් හැටියට, වටිනා මිනිසෙක් හැටියට, පිළිගන්න පුළුවන් මිනිසෙක් හැටියට, සුරක්ෂිතකමක් ඇති, රැකවරණයක් ඇති මිනිහෙක් හැටියට අපිව දෙවියන් වහන්සේ මැව්වේ. ඒ වටිනාකම අපි දන්නේ නැහැ. අපි හිතනවා අපි පහත්, අපි හිතනවා අපි දුර්වලයි, අපි හිතනවා අපි අසරණයි, අපි අනිත් අයට වඩා නූගත්, අපි හිතනවා අපි වටින්නේ අගයක් නැහැ කියලා. ඉතින් අපි අගයක් එකතු කරගන්න යනවා. අනිත් අය කන විදියට කාලා, අනිත් අය අඳින විදියට ඇඳලා, අනිත් අය පාවිච්චි කරන දේවල් පාවිච්චි කරලා පෙන්නලා අපි එකතු කරගන්න යනවා. අගයක්, වටිනාකමක්, සුරක්ෂිතකමක් අපි වට කරගන්න යනවා අපේ ජීවිතේ. පෙන්නලා අනිත් අයට යම් දේවල් වලින්. අපි කන්නේ එවෙන්ටර්. එවෙන්ටර් එකෙන් කනවා. එවෙන්ටර් එක අයිතිකාරයම එළවයි දන්නේ නැහැ. අපි බොන්නේ අසිප්පු නේ. අපි බොන්නේ මොනවද? ඒවට කියන්නේ මොනවද? විස්කි දා විස්කි. අපි විස්කි ගන්න. විස්කි. ඒ කියන්නේ පේනවනේ කියන එක. අපි තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. අපේ වටිනාකම, අපේ අගය අපි එකතු කරගන්න යන්නේ වයින් තමයි. අපි ගහන්නේ. දැන් නිකන් හරි කොහොමද? අපි ඉතින් බිව්වා මේ මොනවද? හන්දියට ගිහලා ගෑවා. දෙකම වහ තමා. අරක ඩීසන්ට් වහ. මේක පීචම් වහ. දෙකම වහ. අරහෙ පේස්ටියක් කෑවත් වහ තමා. ඇවෙන්ඩ්‍රා පේස්ටියත් පේස්ටිය. ඇවෙන්ඩ්‍ර එකේ කොත්තුවත් කොත්තුව. මෙතන කඩේ කාපු කොත්තුවත් කොත්තුව. දෙකම පිටිගුලි. එකම දෙයයි. වැඩේ වටිනාකම තියෙන්නේ ඇවෙන්ඩ්‍රා කොත්තුනේ. ඇවෙන්ඩ්‍රා තේනේ. ඇවෙන්ඩ්‍රා වල එකනේ. තේරුණාද කියන එක? ඒ වගේ තමයි. ඉතින් ඕක නයිට් බසාර් එකෙන් ගිහලා රුපියල් 150කට 200කට අරන් ගිහලා ඇඳත් එකයි. ඊට පස්සේ ඕක ගිහිල්ලා කොහෙන්ද? සිංගප්පූරු වලින් ගෙනල්ලා ඇඳත් දෙකම එකයි. හැබැයි ගොඩනගා ගන්න යන්නේ මොකද්ද? අපි සිංගප්පූරු වලින් ගෙනල්ලා යන්නේ. මොකද්ද එකතු කරගන්න යන්නේ? වටිනාකමක්, අගයක්. ඒකෙන් තමයි තෘප්තිමත් වෙන්නේ. ඔය වටිනාකම, අගය නැති කරගත්තේ මිනිස්සයා පාපයට වැටුණාට පස්සේයි. නැත්තම් මිනිස්සයාට අගයක් තිබුණා දෙවියන් වහන්සේ ගාව. අද ඒ අගය ඔබට තියෙනවා දෙවියන් වහන්සේ ගාව. ඔබ සම්බෝල ටිකක් හදාගෙන ගෙදර බත් එක කෑවත් ඔබ දැනගන්න ඕන ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබ වටිනා මිනිසෙක්. අනිත් අය කන හැමදේම ඔබට කන්න මුදල් නැති වෙන්න පුළුවන්. නමුත් ඔබව දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේ ඔබව මවලා තියෙන්නේ. ඔබ තරම් උතුම් කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ. ඔබ එච්චර වටිනා පුද්ගලයෙක්. දෙවියන් වහන්සේ ඔබව මැව්වේ දේව පුත්‍රයෙක් හැටියටයි. ඉතින් ඔය අගය වෙන දේවල් වලින් ඔබට ගන්න බෑ. ඒවා ක්‍රමානුකූලව නැති වෙලා යනවා. ඔබට ලොකු නමක් තියෙන්න පුළුවන්, තනතුරක් තියෙන්න පුළුවන්, අහවල් කෙනා. ඔබේ නම නැති වෙන්න පුළුවන්. ඔබේ තනතුර පහ වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ගාවයි අපිට සැබෑ සුරක්ෂිතකම, වටිනාකම, අගය, ඒ පිළිගැනීම සියල්ල අපට තියෙන දෙවියන් වහන්සේ ගාව. ඒ නිසා ඔබ කවුද කියන එක ඔබ වටහා ගන්න ඕන. ඔබ කවුද කියන එක තීරණය වෙන්නේ නැහැ ඔබ ඇවෙන්ඩ්‍රා එකෙන් කෑවා කියලා. ඔබ කවුද කියන එක වෙනස් වෙන්නේ නැහැ ඔබ සම්බෝලයි බතුයි කෑවා කියලා. ඔබ සිංගප්පූරුවෙන් ඇඳුම් ගෙනල්ලා ඇඳ කියලා. ඔබ කවුද කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඔබ ඔබමයි.
ඔබ මොන වගේ දුරකථනයක්ද පාවිච්චි කරන්න කියන එකට අනුව ඔබ කවුද කියලා වෙනස් වෙන්නේ නැහැ. ඔබ ඔබම තමයි. ඔබගේ වටිනාකම තියෙන්නේ ඔබගේ භාණ්ඩවල නෙවෙයි. ඔබේ වටිනාකම තියෙන්නේ ඔබ කන කෑම වේල නෙවෙයි. ඔබේ වටිනාකම තියෙන්නේ ඔබ ඇඳගෙන අනිත් අයට උජාරුවට පෙනෙන ඇඳුම් කට්ටලේ නෙවෙයි. ඔබේ වටිනාකම තියෙන්නේ ඔබව දෙවියන් වහන්සේ මැව්වා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. එතනයි ඔබේ වටිනාකම තියෙන්නේ. එතනයි ඔබේ අගය තියෙන්නේ. එතනයි ඔබගේ සුරක්ෂිතකම තියෙන්නේ. ඒ වටිනාකමෙන් ජීවත් වෙන්න. දැන් අපි ජීවත් වෙන්නේ දේව වටිනාකම් වලින් නෙවෙයි. දැන් අපි ජීවත් වෙන්නේ ලෞකික වටිනාකම් වලින්. කන බොන අඳින පාවිච්චි කරන ඒවයින් තමයි අපේ වටිනාකම අගේ තක්සේරු කරගන්නේ. ඒක තමයි අපේ තෘප්තිය. හැබැයි ඒක නැති වෙලා යනවා. ආයේ ඒක ඕන. ආයේ ඒක නැති වෙලා යනවා. ආයේ ඕන. ඊට වඩා එකක් ඕන. ඒකත් නැති වෙලා යනවා. දැන් කොහෙන්ද ඉවර වෙන්නේ? ජේසුස් වහන්සේ කියනවා මාගෙන් කෑවොත් උඹ කිසි කලකත් යලි බඩගිනි නොවන්නේ. උන්වහන්සේ තමයි අපිට සැබෑ අගය වටිනාකම තෘප්තිය අපේ ජීවිතයට එකතු කරන්න පුළුවන් තැනන් වහන්සේ. උන්වහන්සේ නැතුව කන දේ හිස්. උන්වහන්සේ නැතුව කොහෙ ගිහිල්ලා ඇඳත් ඒක හිස්. උන්වහන්සේ නැතුව කොච්චර දේවල් පාවිච්චි කළත් ඔබේ අගය ඔබට එකතු වෙන්න යන්නේ නැහැ. ඔබේ අගය තියෙන්න යන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලයි. ජලි 36 අපි කියමුද? නුමුත් නුඹලා මා දැකත් අදහන්නේ නැතයි මම නුඹලාට කීමි. සමාවෙන්න 35යි. 35යි. යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේ ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේ. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේ. මා කෙරෙහි අදහන්නාට කිසි කලකත් පිපාසා නොවන්නේ. මා අදහන කෙනෙක් ඉන්නවා නම් ඔහුට පිපාසා වෙන්නේ නැහැ. මේක සමාර්ගයේ ස්ත්‍රියරත් කියනවා. යොහන් 4 වෙනි පරිච්ඡේදයේ 13 14 15 පදවල කියනවා. මොකද්ද මේ ජේසුස් වහන්සේ කියන්නේ? ඒ කියන්නේ දැන් අපිට බඩගිනි එන්නේ නැතු වෙනවද? ඒ කියන්නේ අපිට දැන් වතුර තිබහෙන්නේ නැතු වෙනවා කියන එකද? නැහැ. මිනිස්සයා මේ ලෝකෙ තුල ලබා ගන්න සෑම දෙයකම අවසානයක් තියෙනවා. යලි අපිට ඕන වෙනවා. අපි තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි ජේසුස් වහන්සේව ඇති ජේසුස් වහන්සේ සිටින ජීවිතයක් ගත කරන තැනැත්තා මේ ලෝකයේ දේ පමණ නොවේ සදාකාලික වූ දේ අත්පත් කරගන්නා වූ මිනිසෙක් ලෙස ජීවත් වෙන්න යනවා. අපි ගොඩාක් වෙලාවට මේ ලෝකයේ අගයන් වලින් තමයි අපිව තියාගෙන යන්නේ ඉස්සරහට. මේ ලෝකේ වටිනාකම් වලින් තමයි අපිව පෙන්නගෙන යන්නේ අපි ඉස්සරහට. නමුත් ජේසුස් වහන්සේ කියනවා මමයි ජීවනදායක කෑම. මාව ලබා ගන්න කෙනෙක් ඉන්නවා නම් මමයි ජීවනදායක ජලය. මාව ලබා ගන්න කෙනෙක් ඉන්නවා නම් ඔහු කිසි කලකත් යලි පිපාසා වෙන්න යන්නේ නැහැ. කිසි කලකත් ඔහු යලි බඩගිනි වන්නට යන්නේ නැහැ. ඔහු සෑහීමකටපත් වෙන කෙනෙක්. ඔහු තෘප්තිමත් මිනිසෙක්. දෙවියන් වහන්සේ නැති හිස්කම වහන්න කොච්චර දේවල් අරගෙන පාවිච්චි කරුවත් ඒ හිස්කම වෙහෙන්නේ යලි ඕන වෙනවා. දෙවියන් වහන්සේ නැති හිස්කම වහන්න බිව්වට දෙවියන් වහන්සේ නැති හිස්කම වහන්න කොහෙන් ගෙනල්ලා හරි ඇඳට දෙවියන් වහන්සේ නැති හිස්කම වහන්න කොච්චර ගේ ඇතුලේ බඩු මුට්ටු වලින් පිරෙව්වත් ඒ දෙවියන් වහන්සේ නැති හිස්කම මනුෂ්‍යගේ ජීවිතේ වහන්න පුළුවන් කමක් නැහැ කිසිම දෙයකින් කවදාවත්. අන්තිමට ඒක ඇබ්බැහි වෙන තැනට ඇවිල්ලා කොච්චර තමන්ව විනාශ කරගන්න තැනට ආවත් ඒ දෙවියන් වහන්සේ නැති හිස්කම වහන්න හම්බෙන්නේ නැහැ. කෑවත් බිව්වත් ඇඳත් මොනවා කරා. ඒ හිස්කම වහන්න ඒ දෙවියන් වහන්සේගේ උත්තරය වන ජේසුස් වහන්සේවම මිනිස්යාට ලැබෙන්න අවශ්‍යයි. ඒ කෑමම මිනිස්යාට ලැබෙන්න අවශ්‍යයි. ඒ ජලය ජේසුස් වහන්සේගේ ජීවනයම මිනිස්යා තුළට යලි පැමිණෙන්න අවශ්‍යයි. එවිට මිනිස්යාගේ ජීවිතය යලි නිවැරදි තැනට ගොඩ නැගෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කොච්චර මොන දේ ලැබුවත් ජේසුස් වහන්සේ අපේ ජීවිතේ නැතිනම් අපි දන්නේ අපේ ජීවිතේ ගෙනියන්න. අද මේ උදෑසන ඔබ උන්වහන්සේට කියන්න ස්වාමීනි මට ඔබ වහන්සේව ඕනේ. ඔබට කන්න තියනවා වෙන්න පුළුවන්.
ඔබට හොඳට අඳින්න තියනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ ගොඩාක් බඩු බාහිර ආදිය පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේවල් හොඳයි. ඒවා ඔබේ අවශ්‍යතාවයන් නම් ඒවා ඔබ පාවිච්චි කළ යුතුයි. ඒවට දොස් කියනව නෙවෙයි. නමුත් ඔබ දන්නවද? ඔය කිසිවක් නිසා ඔබේ ජීවිතයේ සම්පූර්ණ තෘප්තිමත් දෙවියන් වහන්සේ ඔබව මැව් ඒ තැනට ඔබ ගොඩ නැගෙන්නේ නැහැ කවදාවත්. මිනිස්යාගේ සදාකාලික අවශ්‍යතාවය සම්පූර්ණ වන්නේ ජේසුස් වහන්සේ තුලින් පමණයි. ඒ සදාකාලික අවශ්‍යතාවය වහගන්න මිනිස්සු හැටියට අපි කොච්චර తాවකාලික විසඳුම් හෙව්වට, తాවකාලික තෘප්තින් වලින් අපිව සතුටු කරන්න හැදුවට, ඔබ දන්නවද ආයෙත් අපිට ඒකම එනවා. ආයෙත් ඒ දේම අපිට එනවා. ජේසුස් වහන්සේ කියනවා මම දෙන වතුරෙන් බොන කිසි කෙනෙක් ආයෙ පිපාසවන්නේ නැහැ. මම දෙන කෑම මාව කෑවොත් යම් කෙනෙක් ඔහු කිසි කලෙකත් යලි බඩගිනි වන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්යාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වන්නේ తాවකාලික දේවල් වලින් නෙවෙයි. සදාකාලික විසඳුමකින්. ඒ සදාකාලික දේ ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි. ඔබ කල්පනා කරලා බලන්න. එතනට අවධානය යොමු කරන්නේ නැතුව, එතනත් එක්ක ජීවිතේ ගැට ගහන්න නැතුව, අපි ගොඩාක් වෙලාවට බලන්න කෑමත් එක්ක ගැට ගහගෙන ඉන්නවා අපේ ජීවිතේ. ජේසුස් වහන්සේත් එක්ක අවධානය යොමු කරන්නේ නැතුව අපි බලන්න ද්‍රව්‍යමය බඩු බාහිර ආදිය ගැන කොච්චර පෙරේතකමින් ඒවලට බැහැගෙන ඒවත් එක්ක ජීවත් වෙවි ඉන්නවද කියලා. අපිට උන්වහන්සේට කාලය දෙන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේට ලං වෙන්න අපේ අවධානයක් නැහැ. දැන් අපි අර බඩු වලට ඇබ්බැහි වෙච්ච අය වෙලා. කන එකටයි බොන එකටයි පාවිච්චි කරන උපකරණ වලටයි ඇබ්බැහි වෙලා. ඒකෙන් තොරව ඉස්සරහට යන්න බෑ. සතුටක් දැනෙන්නේ නැහැ. ඔළුව අවුල්. ජේසුස් වහන්සේ නැති අඩුව පුරවන්න ඔබ කොච්චර දේවල් කළත් ඔබ යලි පිපාසා වෙනවා. මේ වෙලාවේ කියන්න ස්වාමීනි ඔබ වහන්සේව මට ඕනේ. ඔබ ගොඩාක් ධනවත් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ගොඩාක් දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ දන්නවද මේ අපි හැමෝටම එකම අවශ්‍යතාවයයි තියෙන්නේ. ඒක සම්පූර්ණ වන්නේ ජේසුස් වහන්සේගෙන් පමණයි. ඒක ඔබේ සල්ලි වලින්වත්, ඔබේ ගෙදර මොන වගේ වහලක්ද තියෙන්නේ කියන එකෙන්වත්, මොන වගේ බිමක්ද ඔබේ ගෙදර දාලා තියෙන්නේ කියන එකෙන්වත් ඒක සම්පූර්ණ වෙන්න යන්නේ නැහැ. ඒව හොඳයි. ඔබගේ දාලා තියෙන බිම හොඳයි. ඔබගේ දාලා තියෙන වහල හොඳයි. ඒව එකක්වත් නරකයි කියන්නේ නැහැ. ඒකට තව රත්තරන් ආලේප කරන්න පුළුවන් නම් ඒක තවත් හොඳයි. කාක්කු එහෙම ජරා කරන්නේ නැහැ එතකොට රත්තරන් ඕන එක ප්‍රශ්නයක් නැහැ. ඔබට තියෙන ඔය දුරකථනෙත් මේ අයින් කළා මට දීලා මේ වෙන එකක් ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් මේ කෑම ගාම කෑමත් එනවා නේද? ඒත් තව එකක් ඒ කෑමත් එකපාරට උඩ කමන්නේ. හොඳයි උයන්න ඕනේ. උයලා එනවා. එහෙනම් ඔබපු ගමන් උයපුව එනවා. කමන්නේ නේ? ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ කමන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඉතින් උයනවා විතරක් නෙවෙයි උයන එක අනලා කවන එකකුත් ඊට පස්සේ උයලා කවන එකත් ඊට පස්සේ ඕනේ බෑ. මොකද උයන එක විතරක් මදි. ඒක ඔබපු ගමන් කැවෙන්නත් ඕන. ඊට පස්සේ ඉතින් ජීර්ණ ක්‍රියාවලියත් ඔක්කොම සිද්ධ කරලා ඊට පස්සේ මල පහ ඔක්කොම ටික ඊට පස්සේ ඔක්කොම සියලුම දේවල් ඔබපු ගමන් සිද්ධ වෙන විදියට ඔක්කොම හැදිලා. එහෙම ආවත් කමන්නේ. මම ඔබට කියන්නේ මේ දේ. ඉතින් ඉවරද දැන්? තෘප්තිය අපි හොයන්නේ తాවකාලික විසඳුම් වලින්. නමුත් දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන්නේ සදාකාලික පරමාර්ථයකටයි. ඒ හිස්කම වහගන්න මෙහෙන් කෑලි අරන් මූට්ටු කරුවට හරියන්නේ නෑ. මදි. එවැනි තත්වයකින් ඔබ ගමන් කරනවා නම් ඔබට අවශ්‍යයි ජේසුස් වහන්සේ ඔබ වහන්සේව මට ඕනේ කියලා කියන්නේ. යම් දේවල් වලින් ඔබට දැනෙනවා නම් ඔබත් ඒවට බැහි වෙච්ච තැනට ගිහිල්ලා කියලා. ඔබට දැන් ඒව නැතුවම බෑ. ඔබ කියන ස්වාමීනි මට ඔබ වහන්සේව ඕනේ. ඒ දේවල් හොඳයි. ඔබගේ තියෙන දේවල් විසි කරන්න යන්න එපා දැන්. ඒව තියාගන්න. නමුත් ඔබගේ ජීවිතයේ ප්‍රධාන අවශ්‍යතාවය ජේසුස් වහන්සේ. උන්වහන්සේ නැත්තම් අපිට සදාකාලික තෘප්තියක් නැහැ. ජේසුස් වහන්සේ නැත්තම් අපිට සදාකාලික ජීවනයක් නැහැ. අපි తాවකාලික ලෝකයක තමයි සියලු පැලැස්තර දාදා ඉන්නේ. අපි නැගිටිමුද සියලු දෙනා සුවල්ප වෙලාවක්. ස්වල්ප වෙලාවක් නැගිට
අපි සියලු දෙනා එක ලෙස අපි හැම කෙනෙක්ම කියමුද උන්වහන්සේට ස්වාමිනී මට ඔබ වහන්සේ ඕනේ. අපිට අනිකුත් දේවල් අවශ්‍යයි මේ පොළවේ ජීවත් වෙලා ඉද්දී. අපිට කෑම අවශ්‍යයි. අපිට ඇඳුම් අවශ්‍යයි. ඒවා අපේ මූලික අවශ්‍යතාවයන්. නිවාස අපට අවශ්‍යයි. ඒවට බඩු බාහිර ආදී අපිට තියෙනවා නම් ඒක හොඳයි. අපිට යාන වාහන අවශ්‍යයි. මුදල් අපට අවශ්‍යයි. ඒ සියලුම දේවල් අපට අවශ්‍යයි. හැබැයි ඒ එකකින්වත් ඔබ කවුද කියන එක තීරණය වෙන්නේ නැහැ. ඔබ කවුද කියන එක තීරණය වෙන්නේ නැහැ. අද මිනිස්සු ගොඩාක් වෙලාවට තමාව තීරණය කරන්නේ මගේ කෑමබීමෙන්, මං අඳින දේවල් වලින්, මං භාවිතා කරන උපකරණ වලින් තමයි මං කවුද කියලා පෙන්වන්න යන්නේ. ඒකෙන් මං අගයක් හොයනවා. ඒකෙන් මට වටිනාකමක් එකතු කරගන්න යනවා. ඔය මොනවද ඔය හොයන්නේ? ඔය ඔබට නැති වෙච්ච දෙයක් තියෙනවා. දෙවියන් වහන්සේ ඔබව මැව්වේ වටිනා මිනිසෙක් හැටියට. දෙවියන් වහන්සේගේ ජීවනය ඔබ තුල තියලා මැව්වේ උන්වහන්සේ. මිනිස්යාගේ පාපයට වැටීම නිසා ඒ හිස්කම අදත් මිනිස්යාට තියෙනවා. ඒ නිසා මිනිස්යාට සීමාවක් වෙන්න බෑ. තෘප්තිමත් වෙන්න බෑ. මිනිස්යාට අඩුවක් දැනෙනවා. ඒ අඩුව පුරවන්න නම් ඔබ කණ්ඩ යන්නේ. බඩගින්නට නෙවෙයි කන්නේ අඩුව පුරවන්න. අර හිතේ අප්සෙට් එකක් තියෙනවා නිකන්. එහෙම කාලා තියෙන්න ඕන නිකන්. දැන් බඩගින්නට නෙවෙයි කන්නේ. ශරීරයට අවශ්‍ය නිසා නෙවෙයි කන්නේ. අඳින්නේ මට ඇඳුම් අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය ගැන හිතලා නෙවෙයි අඳින්නේ. මට මොකද්ද හිතට අඩුවක් දැනෙනවා. නිකන් මම නිකන් ඉන්න ඕනේ. ඒකටයි මේ අඳින්නේ. මට මේ බඩු බාහිර ආදී අවශ්‍යයි මගේ දෛනික වැඩ කටයුතු පහසු කරගන්න. දැන් මේ දෛනික වැඩ කටයුතු පහසු කරගන්න නෙවෙයි මම මේවා තියාගෙන ඉන්නේ. මට අනිත් අයට වඩා පෙන්වන්න ඕන. එයාලට වඩා දේවල් මට තියෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද ඔබගේ ඇතුලේ අඩුවක් තියෙනවා, හිස්කමක් තියෙනවා. ඔය ඕක පුරවන්න try කරන්නේ නේද? කවදාවත් ඕක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ වෙන්නේ දෙවියන් වහන්සේ අපට දුන්න උත්තරය වන ජේසුස් වහන්සේ තුලින් විතරයි. ඒ නිසා ඔබ කියන්නේ ජේසුනි මට ඔබ වහන්සේ ඕනේ. ඔබගේ සල්ලි හොඳයි. ඔබගේ ගෙදර බඩු බාහිර ආදී හොඳයි. ඔබගේ ධනය හොඳයි. ඔබට තියෙන ජම් ප්‍රමාණයක් ඔබට තියෙන නම් ඒ ඔක්කොම දේවල් හොඳයි. හැබැයි ජේසුස් වහන්සේ නැත්තම් ඒවත් ඔබට කලකිරීමක් විතරක් වෙයි. ජේසුස් වහන්සේ ඔබට නැත්තම් ඔබ කියයි කො මට හිතපු දේ වුන්නේ නැහැ නේද? මං ජේසුව හොයාගෙන ගිහිල්ලා කිව්වේ මට මෙහෙම වෙන්න ඕන කියලා. හැබැයි උන්වහන්සේ හොයාගෙන ගිහිල්ලා කිව්වත් මට වුන්නේ නැහැ නේ. ඔබ ආවේ තෘප්තිය හොයාගෙන. ජේසුස් වහන්සේව ලබා ගන්න නැතුව ඔබ ජේසුස් වහන්සේගෙන් දේවල් හෙව්වා. හැබැයි ඔබ ජේසුස් වහන්සේව ලබා ගත්තේ නැහැ. පරිස්සමෙන් තේරුම් ගන්න. 5000ක් ජේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා හෙව්වේ කෑම ජේසුස් වහන්සේව නෙවෙයි. උන්වහන්සේ කියනවා මාව ගන්න. ඔබ වේපා කෑම දෙන්න. අද ඕන කරන්න ඔබට ජේසුස් වහන්සේවයි. අද ඔබ කියන්නේ ජේසුනි මට ඔබ වහන්සේ ඕනේ. මට දීලා තියෙන ලස්සන ජීවිතේ තේරුම් ගන්න මට බැරුව ඉන්නවා. මට දීලා තියෙන වටිනා ජීවිතේ තේරුම් ගන්න බැරුව මම අතරමං වෙලා ඉන්නවා. ඔබ කියන්නේ ජේසුනි මට ඔබ ඕනේ. උන් වහන්සේව ඔබට සිටීනම් ඔබ දැනගන්න යන ඔබ කොයි වගේ මිනිස්සෙක්ද කියලා. ඔබව මොනතරම් වටිනා විදියටද දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ. මොනතරම් උතුම් කෙනෙක් හැටියටද දෙවියන් වහන්සේ බෝ තියලා තියෙන්නේ. ඒක ඔබම දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඒ අඩුව පුරව ගන්න විවිධ දේවල් කරලා බලනවා. සෑහීමක් නැහැ. මේ උදෑසන ඔබටයි මටයි අපි හැමෝටම තියෙන එකම වටිනාකමයි දෙවියන් වහන්සේ ඉදිරියේ. දෙවියන් වහන්සේ මා දිහා බලලා කියන්නේ ඔබ මගේ පුතෙක් කියලා විතරයි. ඔබ මගේ පාස්ටර් කියලා දෙවියන් වහන්සේ කියන්නේ නැහැ. දෙවියන් වහන්සේ මා දිහා බලලා කියන්නේ ඔබ මගේ පුතා. දෙවියන් වහන්සේ ඔබ දිහා බලලා කියන්නේ තෙම දෙමයි. දෙවියන් වහන්සේ ඔබ දිහා බලලා කියන්නේ ඔබ ඇදහිලිවන්තේ. ඔබ අලුතෙන් ආපු එක. ඔබ ඒ කාලේ ඉඳලා ඉන්න එක. ජේසුස් වහන්සේ ඔබ දිහා බලලා කියන්නේ එකම දෙයයි. නුඹ මගේ පුතෙක්. ඒ ඔබේ වටිනාකම. ජේසුස් වහන්සේ ඔබට සිටිනා. සදාකාලිකවම ඔබ උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ජයග්‍රාහී මිනිසෙක් ලෙස දකින්න යනවා ජීවිතේ. යම් දේවල් ඔබට නොලැබුණා කියලා අයියෝ අරගොල්ලෝ කනවා. ඒගොල්ලෝ කන කඩවලින් මට කන්න නැහැ.
මොකද්ද අපේ ජීවිතේ අපේ අම්මා තාත්තා කොයි වගේද වැඩක් නෑ අපිට මෙහෙම අම්මලා තාත්තලා හම්බෙච්ච එක අපරාධේ. අපිටත් තිබුණනේ අහවල් જાති අම්මෙක් තාත්තෙක් හම්බෙන්න. එතකොට අපිටත් තිබුණ අර වගේ තැන් වලින් කාලා පෙන්නන්න. මොනවද හොයන්නේ? අපි මේ නිකන් මේ පේමන්ට් එකෙන් ගිහලා නැද්ද? මේ නයිට් බසාර් එකෙන් ගිහලා ඇදලා අපේ තාත්තලා අම්මලා අපිට ඕවන් දන්නේ. අපිටත් සිංගප්පූරු වලින් බඩු ගෙනල්ලා අන්දන්න පුළුවන් තාත්තෙක් අම්මෙක් ගිරියා නම් කොච්චර දෙයක්ද නේ? මොනවද හොයන්නේ? ඉවර වෙයිද දැන් ඕක? ඔබට ජේසුස් වහන්සේ සිටිත් නම් ඔබේ අගය ඉහළයි. උන්වහන්සේ ඔබ ගාව නැත්තම් ඔබට අගයක් නැහැ. ඔබට සල්ලි තියෙයි. ඔබට වස්තුව තියෙයි. ඔබට බඩු බාහිරාදිය තියෙයි. නමුත් ඔබට අගයක් නැහැ. ඒ නිසා ජේසුස් කිව්වා මාගෙන් බොන තැනැත්තේ කිසි කලකට පිපාසාවක් නැහැ. මගේ කෑම කන තැනැත්තේ කිසි කලෙකත් ජලි බඩගිනි වන්නේ නැහැ. අපි එවැනි තෘප්තිමත් ජීවිතයකින් ගමන් කරන්න පුළුවන් සෙනගක් අපිට අවශ්‍යයි ජේසුස් වහන්සේ. මෙච්චර කාලයක් උන්වහන්සේ නැතුව ඔබ ගමන් කළා නම් ඔබ කියන්නේ ජේසුනි මට ඔබ වහන්සේ ඕනේ. අපි ටික වෙලාවක් සියලු දෙනා අපි දැස් වසා ගමුද මේ වෙලාවේ. අපි සෑම කෙනෙක් දැස් වසා ගමු. ඔබ මොන මට්ටමක තරාතිරමක කෙනෙක් වුණත් උන්වහන්සේව ඔබට සෑහෙයි. උන්වහන්සේ කිව්වා මමයි ජීවනදායක කෑම. උන්වහන්සේ කිව්වා මමයි ජීවනදායක ජලය. ඒ පිපාසය සම්පූර්ණ වන්ට යන්නේ ජේසුස් වහන්සේ ඔබේ ජීවිතය තුල සිටියොත් පමණයි. ඔබ මෙච්චර කාලයක් ඔබ බොහෝ දේවල් වලින් ඔබව තෘප්තිමත් කරගන්න වෙහෙසනවා. මෙච්චර කාලයක් ඔබව වටිනා කෙනෙක් කියලා පෙන්නගන්න උත්සාහ කළා. මෙච්චර කාලයක් ඔබව උතුම් කෙනෙක් කියලා ඔබව ප්‍රදර්ශනය කරන්න උත්සාහ දරුවා. නමුත් ඉවරයක් නැහැ. අද මේ උදෑසන ඔබ කියන්නේ ජේසුනි ඔබ වහන්සේව මට ඕනේ. උන්වහන්සේ නැති අඩුව වෙන කිසිම දෙයකින් සම්පූර්ණ කරන්න බෑ මිනිස්යාගේ. ජීවනයේට පවතින උදේ හොයන්න. ඒ 5000ම ජේසුගෙන් කෑම හෙව්වා. ජේසුව හෙව්වේ නැහැ. ජේසුව හෙව්වේ එකම බලාපොරොත්තුවටයි. ඒ කෑම. ජේසුස් වහන්සේ කියනවා මාව ලබා ගන්න ඔබ. අද මේ උදෑසන ඔබ කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේව මට ඕනේ. ඔබ මොන ආර්ථික දුර්වලකම් වල ගමන් කළත් ඔබ මොනතරම් අවශ්‍යතාවයන් සපුරා ගන්න පුළුවන් කෙනෙක් හැටියට ඔබ ජීවත් වුණත් ඔබට ජේසුස් වහන්සේව අවශ්‍යයි. ඔබ උන්වහන්සේට කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේව මට ඕනේ. ස්වාමීනි ඔබ වහන්සේව මට ඕනේ. ඔබ වහන්සේ මගේ ජීවනය මගේ ජීවිතේ ජයග්‍රහණය ඔබ වහන්සේ. මාව ගෙන යන්න පුළුවන් තැනන් වහන්සේ ඔබ වහන්සේ. අපි ටික වෙලාවක් උන්වහන්සේ දිහා බලමු මේ වෙලාවේ. හලෙලූයා.